නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ කන්දානං පටිපාටි ධාතු ආයතනානිච අබොච්චින්නං පවත්තමානං සංසාරෝති පෞච්ඡති තී. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ ධර්මින් ධර්මානුශාසනාව පටිගත කිරීමේ අවස්ථාවට සහභාගී වෙන්නා වූ අනුග්‍රහක බවතුන් ප්‍රමුඛ ධර්මශ්‍රවණාබිලාසී සදහැවර පින්වත්නි, අනුග්‍රහක බවතුන් අපට නිවන් මාර්ගට උපනිශ්‍රේ වන ගැඹුරට යොමු වන ධර්මදේශනාවක් කියන මාතෘකාව යටතේ ධර්මදේශනාව කරන්න ආරාධනා කරලා තිබෙන්නේ. අපි අපේ පරිකල්පන ශක්තිය යොදමින් විවේක වෙලාවල ඉන්න වෙලාවට රට සමාජයේ අතීතයේ අනාගතයේ බුදු සමය ඉගැන්වීම මේ සියල්ල පිළිබඳව සරලව හිතනවා නෙවෙයි, ගැඹුරින් හිතනවා. තර්කානුකූලව හිතනවා නෙවෙයි, තථාගතයන් වහන්සේගේ දේශනාවලට අනුකූලව හිතනවා. ඒ හිතනකොට තමයි කල්පනා වෙන්නේ සමාජයේ බෞද්ධයයි කීවාට පාරම්පරික වශයෙන් ගත්ත බෞද්ධකමක් හෝ පාසල් යාමෙන් ඉගෙන ගත්ත බෞද්ධකමක් තුළ මව්පියන් හෝ පාසල හෝ දහම් පාසල හෝ උගන්වපු මතයක් සත්‍ය වශයෙන් පිළි අරගෙන කිසියම් අන්ධකාරයක ඉන්නා බව. මේ මත කියන දේවල් එකක්වත් බුදු සමය හැමුවේ වැදගත් වෙන්නේ නැහැ. ඒ හැම එකක්ම මතයක් කියන එකේ තේරුම ආපහු දෘෂ්ටියක් බවට පත් වෙලා සංයෝජනයක්, සසර බන්ධනයක්, නිවන් මාර්ගට බාධාවක් වෙනවා වරුණාම අනාවබෝධයෙන් ගන්න කිසිම අදහසක් වැදගත් වෙන්නේ නැහැ. මේ අනාවබෝධයෙන් ගත්ත අදහස් වලින් පිරුණ සමාජයක් තමයි ಭಾರತ ඉතිහාසය කියලා කියන්නේ බුද්ධ කාලීනව. ඒ මතවලට බුදුන් වහන්සේගේ සංඛ්‍යාලේඛන අනුව මත 62ක් තිබුණ බව සහ ඒ 62කට බෙදුන සමාජයක් හිටියයි කියන එක තමයි බ්‍රහ්මජාල සූත්‍රය තුල පෙන්වන්නේ. ඒ මතවල තියෙන්නේ මේ සංසාරයේ මුල් පැත්ත පිළිබඳව මතයක් සහ අග පැත්ත පිළිබඳ මතයක්. ඒ හින්දා එකට කියන්නේ පූර්වාන්ත කල්පිත සහ අපරාන්ත කල්පිත කියලා. නමුත් ඒකක්වත් දුකින් මිදෙන මාවත උනේ නැහැ. තථාගතයන් වහන්සේ ඉදිරිපත් කළේ 63 වෙනි මතය නෙවෙයි. උභවන්තේ අනුපගම්ම. මේ දෙපැත්තට නොයා කියන එක. වර්තමාන සමාජයට මා දකින්නෙත් එමදු අශාස්ත්‍රීය මතයකට එළඹෙන්නේ නැතිව කල්යතු ධර්ම දේශනා කරලා බලන්න, ධර්ම ශ්‍රවණය කරලා බලන්න. ධර්ම ශ්‍රවණය තුළ පැහැදිලි වෙන කරුණු ආශ්‍රයෙන් නිගමනයකට නැත්තම් මතයකට එළඹෙන්නත් ඕන නැහැ. ගත යුතු තීරණයක් පිළිබඳව දූරදර්ශී වෙන්න ඕන. අද මෙතන මේ ධර්ම දේශනා කරන මගිනුත් අවුරුදු 50කට ඉස්සර ඇහුවා නම් 40කට ඉස්සර මමත් ඒ පාරම්පරික මතවල හිටපු කෙනෙක්. ඒ අර ත්‍රිපිටක බුද්ධ වචනය හදාරන්න නැතුව ඒවයින් උපුටා දක්වා වූ බුද්ධඝම් පොත කියන ඉස්කෝල පොත කියවලා බලලා එහෙම නැත්නම් ඒවා පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැති අත්ත කිරියම්ම නැත්නම් අම්මා තාත්තා දීපු අදහස් ටික එකතු වෙලා ඒ පරම සත්‍ය වශයෙන් පිළිගත්තා. නමුත් වෙන්න ඕන එහෙම නෙමෙයි.
වෙන්න ඕන විදිහ තථාගතයන් වහන්සේ වදාරනවා ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥා සෙවෙන්න ඕනයි කියලා. ගම්බීරේසු ඨානාඨානේසු පඤ්ඤා චක්කුං කමති. අනේ ගැඹුරු තැන් කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන් තැන දක්වා අපේ දියුණුව බුද්ධිය දියුණු වෙනකොට තමයි මේ බ්‍රහ්ම ජාලය නැත්තම් මේ මත ගොඩ තුල පැටලිලා ඉන්න බව. සාමාන්‍යයෙන් ඔය දැල් දානවා දැකලා නැති වුණත් අපි සමහරට කැමරා වලින් දැකලා තියෙනවානේ. කලපුවක දැල් දැම්මත් වැවක දැල් දැම්මත් තව දැලට මාළු පැටලෙන එක නෙවෙන්නේ. පැටලෙන්නේ ඇයි? ඒ එක උගුලක් බව දන්නේ නැති නිසා. දන්නවා නම් පැටලෙන්නේ නැහනේ. ඔවුන්ට මේ පෙනෙන පුංචි සිදුරක් තියෙනවා ඒකෙන් යන්න යනවා. ඔළුව දාගත්තට මේ කටකොටස ඊට පස්සේ මේ අර කර්මල් පියාපත් කියන දෙපැත්ත ඇතුළට ගියන් පස්සේ ආපහු ගන්නත් බෑ ඉස්සරහටත් බෑ එතන හිර වෙනවා. ඒකනේ උගුල. එවඳු ඔබ මේ දැල් ඇහිවල හිරලා ඉන්න මාළු දැකලා තියෙනවද? ඒ නිසා සංසාරයේ දැලක්. ඒ දැලේ හිර වෙලා ඉන්නේ. හිර වෙලා ගැලවීම ගැන කතා කරනවා නැත්නම් එහෙමයි සමාජය කරන්නේ. හිර වෙලා ඉන්න බව දන්නේ ගැලවීමක් ගැන කතා කරනවා. ඒ නිසා මේ සංසාරේ නැමැති දැලට හිර වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕන. අනේ එතකොට ඔබ කියන මේ ගැඹුරට බසින්න පුළුවන් කාරණාව තේරුම් ගන්න පුළුවන් වෙනවා. මිනිසත් භවයේ සහ බුද්ධෝත්පාදේ මිනිසත් භවයේ සහ සදහම් හමුවීමේ අගය එතකොට වැටහෙන්නේ. ඇයි එහෙම උන්වහන්සේ දේශනා කළේ කියලාවත් අපේ බොහෝ දෙනා හිතන්නේ නැහැ. මේ බුදු සමයේ විග්‍රහ වෙන සත්ත්වලෝක සම්බන්ධයෙන් ගත් කල සතර අපායකුත් මිනිස් ලෝකුත් පිනමුල් කොටගත් ඕපපාති ප්‍රතිසන්දි 6ක් දිව්‍ය ලෝක වශයෙන්ුත් රූපී ධානය හෝ අරූපී ධානය මුල් කරගත් උත්පත්ති ස්ථාන 20කුත් හදලා තියෙන මිනිසුන් විසින් මේ හදාගෙන තියෙනවා. මේවා කොටසකට කියනවා කාම දුගති, කොටසකට කියනවා කාම සුගති. තව කොටසකට කියනවා කාමයේ මුල් කොටගත් නොවන බැවින් රූපී අරූපී බවතල කියලා. මේ උත්පත්ති ස්ථාන මේකට තුන් භවය කියලාත් කියනවා. ලෝකයා කල්පනා කරන්නේ තුන් භවයේදී බුදුවරු පහළ වෙන්නේ මනුස්ස ලෝකේ. එයයි කියලා. ඇයි බුදුවරු කාලයේ දීපේදීසේ කුලේ මව් බලන්නේ ඇයි කියලා. එහෙම වෙන්නේ වෙනත් තැනක ඒ දේ කරන්න බැරි නිසා. අපාගත වෙලා ඒක කරන්න බැරි නිසා, දෙවියන් අතරදී ඒක කරන්න බැරි නිසා, බ්‍රහ්මයින් අතරදී ඒක කරන්න බැරි නිසා. ඒ කරන්න බැරි ඇයි කියන එක තමයි ධර්ම ශ්‍රවණයෙන් තේරුම් ගන්න ඕන. එතකොට මේ 31 තලයෙන් 35ක් අතහැරලා අපි මේක තැනක ඉන්නේ. අර 35ෙම බැරි නම් 31 වෙනි මේ ස්ථානයේ විතර නම් පුළුවන්කමක් තියෙන්නේ මේ විශ්වයේ නැත්තම් මේ සත්ත්ව උත්පත්තීන් අතර අපි තරම් වාසනාවන්ත කොටසක් තවත් ඉන්නවද? එහෙම Tamanගේ ජීවිතයේ අහම්බෙන් හරි පෙරපිනින් තමයි ලැබිලා තිබෙන්නේ. ඒ තිබෙන වාසිය පිළිබඳව අගයක් නැහැ සමාජයට. මගේ ඔය උදාහරණයක් තියෙනවා. මගේ ඇහැට පේන දේවල් හැම දෙයක්ම උදාහරණයට ගන්නවානේ බුදුන් වහන්සේත් එක කරලා තිබෙන නිසා. මම දකිනවා අපි අතර ඉන්න විශාලම සත්වයා රයිනෝසිරස් නෙමෙයි දැන් ඇත අලියා කියලා. නමුත් ඔහු මේ පාලනය කරන්නේ කවුද? ඔහුගෙන් 100න් එකක් තරම්වත් නැති මිනිස්සෙක්. ඔහුගෙන් 1000න් එකක්වත් තරම් නැති හෙන්ඩුවක්. ඒ සතාගෙන් 10,000න් එකක් තරම්වත් නැති පුංචි කොටුවක්. මේ තුනට කොච්චර බයද? අලියාගේ නැත්නම් ඇතාගේ තරම දන්නවා නම් ඔහු ශාරීරිකව ඔහුගේ ඇති ශක්තිය දන්නවා නම් මේ හෙන්ඩුවටවත් කෝටුවටවත් මිනිස්සුන්ටවත් බය වෙලා ඉඳීද?
ඒ ඔක්කොම විසි කරලා එකපාරෙන් කැලේට යනවානේ. බය වෙලා. අනේ ඇතාගේ තරම ඇතා දන්නේ නැහැ වගේ මේ උත්පත්ති ස්ථාන 31කින් මිනිසත් බව උත්පත්ති ලැබීම ඒ මිනිසත් බව උත්පත්තිය ලැබුවහම මේක බුද්ධෝත්පාදයක සදහම් හමු වෙන සාධකයක් ඇතිසනක් බවට පත්වීමේ වටිනාකම ත්‍රිපිටකේ පෙන්නලා තිබෙනවා. නමුත් ධර්ම ශ්‍රවණය කළේ නැත්නම් තේරුම් ගන්නේ නැහැ. මොකද සමාජයේ ධර්ම දේශනා කරනු ලබනවානේ. බ්‍රහ්ම ලෝකෙ ගිහින් එතනින් බුදුන් වෙත යන්න, දිව්‍ය ලෝකෙ ගිහින් එතනින් භාවනා කරලා නිවන් දකින්න. එහෙම දේශනා තියෙනවා මේ රටේ. මේ රටට සිදුවන විශාල හානියක් තියෙනවා. මම කතා කරන්නේ වර්තමානයේ රටට සිදුවෙන පරිලා තියෙන හානිය ගැන නෙමෙයි. ඒක ගැන වෙනම කතා කරන්න බෑ. ඒ තමයි අවබෝධ කරගත්තේ නැති අය. ත්‍රිපිටක ග්‍රන්ථවලින් පසුව තම තමන් විසින් ලියපු පොත්පත් සංඛ්‍යාව. මම කියන්නේ මෙහෙම ත්‍රිපිටකයේ සම්පූර්ණයෙන් කියව කෙනෙක් වශයෙන් සහ මගේ කියලා එක පොතක්වත් ලියපු නැති කෙනෙක් වශයෙන්. ඇලියන් නැත්තේ කියලා බොහෝ දෙනෙකුත් අහනවා. තමන්ගේ පෞද්ගලික අදහස් දාලා ලියපු මේ පොත් ඔක්කොම ටික පුච්චනවා ඇරුණාම මෙවෙන් ගන්න දෙයක් නැහැ. ඔන්න මගේ අවබෝධය. මේ පොණ හරි පොඩ්ඩක් ඉගෙන ගත්තාම පිටු 10ක පොතක් ලියනවා. ඉතින් එහා පැත්තට විශාල පොත්පත් ලියනවා. ඒක නෙමෙයි වෙන්න ඕන. ඒ නිසා එකක් තමයි මේ වර්තමානයේ තියෙන පොත්පත් කියවලා වැරදි අවබෝධයක් ලබන එක. ලියලා තියෙනෙත් වැරදි අවබෝධෙන්නේ. බුද්ධ වචනයෙන් පරිබාහිර මම කියන්නේ. ඒක ත්‍රිපිටකෙත් පවා සමහර විට වරද්දලා තියෙනකොට ඊට මෙහාට කොහොම වරද්දනවද? අනිත් එක තමයි ඒවා වැරදි ආශ්‍රයෙන් ඊට පස්සේ ධර්ම දේශනා කරලා මිනිස් වර්ගය නමග යවන එක. තම තමන් දරන මත ඉදිරිපත් කරන ඇරුණාම අදාළ දේ පැහැදිලි කරන්නේ නැති එක. මේ වරද නැමැති දැලේ ඒ තැන්වලට යන අය අහු වෙනවා. අතන විතරයි හරි, මෙතන විතරයි හරි, මේ ක්‍රමේ විතරයි හරි කියලා ඊට පස්සේ ඒවා බැඳිලා. මට නම් වශයෙන් නොකීවට තේරෙනවා යම් යම් තැන් පිළිබඳව කිසිම සත්‍යයක් නැහැ. අපරාධේ ලබාගත් ජීවිතේ මනසකමින් එහා පැත්තට සසරේ ඇවිදින්න උගන්වනව ඇරුණාම. නමුත් යන අය සහ ඒ අය සලකන්නේ මේක තමයි පරම සත්‍ය කියලා. මෙන්න මේ කරුණු තේරුම් ගන්නට තමයි ඔය ධර්ම ශ්‍රවණය. එහෙම නැත්නම් අපි පරිහරණය කරන්නේ ත්‍රිපිටක ග්‍රන්ථ පමණයි. ඉන් මෙහා පොත්පත් ගොඩක් කියුවා, ඔක්කොම පැත්තකින් තියලා තියෙන කියවන්නේ නැහැ. නමුත් ඊට පෙරත් කියවපුවා තියෙනවා. ඒතරම් විශාල සංඛ්‍යාවක් ඕන නැහැ මේකට. ඔය කියන ග්‍රන්ථ සමූහයක් ඕන නම් හෝ ත්‍රිපිටකය ඔක්කොම ඕන නම් හෝ සුනීතට සෝපාකට වැනි අයට මේ එක ධර්ම දේශනාවකින් අදාළ කරන වැටෙන්නේ නැහැ. මෙබඳු විවරණයක් නෙමෙයි බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ. උන්වහන්සේ පැහැදිලි කරන්නේ මම අදත් ඉදිරියටත් දුකත් හේතුවත් පෙන්නනවා. ඒක ඔබට පැහැදිලි නම් නැති උතනයි මාර්ගයයි පෙන්නනවා. ඒ හොයා ගන්න ඕන. මේ පිළිබඳව ඔබට කරුණු පැහැදිලි කරන්න මම ගත්ත ගාථාව මොටිය විවරණය කරලා ඉන්නම්. සංසාරෝති පෞච්ඡති කියලා කියන එකේ තේරුම සංසාරයයි කියනු ලැබේ කියන එක. කුමක්ද සංසාරය කියන්නේ? මුල් දෙකේ පෙන්නනවා කන්දානම් පටිපාති ධාතු ආයතනානිච කියලා. තුන්වෙනි පැදේ පෙන්නනවා අබ්බොච්චින්නම් පවත්තමානං කියලා. නොකැඩී පැවැත්ම, අකණ්ඩ පැවැත්ම. දැන් අපට අපේ ජීවිතේ අපි මරණයට පත් වුණේ නැති වුණාට අපි මරණයට පත් වුණා දැකලා තියෙන නිසා එතනින් කැඩෙනවා කියලා කල්පනා කරනවා. එන්නේ අර මරුණාම කවුද යන්නේ එහෙම කියලා අහන්නේ. ඒ කයක් තුල බලන නිසා. නමුත් අකණ්ඩ පැවැත්ම තියෙන කයක් තුල නෙවෙයි.
ස්කන්ධ ධාතු ආයතන වල අඛණ්ඩ පැවැත්ම. කන්දානම් පටිපාති ධාතු ආයතනානිච. ඒ තුනේ ඒවායි අඛණ්ඩ පැවැත්ම. අඛණ්ඩ පැවැත්ම කියන්නේ නොකඩී පැවැත්මනේ. ඒ නොකඩී පැවැත්ම සිදු වෙන්නේ කොහොමද? කොහාටද? මෙන්න මේක තේරුම් ගත්තම සසර සහ සසර හැදෙන හැටි තේරෙනවා. සසර හැදෙන හැටි සහ සසර ඇවිදින්න බුදුවරු ඕනේ නැහැ. කොහොමත් ඒ අඛණ්ඩ පැවැත්මේ තම තමන් අනුගමනය කරන ක්‍රියාමාර්ග අනුවම පැවැත්මේ වහලෙක්. බුදුවරෝ ඕනේ ඔය පැවැත්මේ දැල පැවැත්මේ භූමි 31 වෙනුවට මිදෙන්න පුළුවන් තැනදී මිදෙන්න අවශ්‍යම ගන්නට. අන පැවැත්මට අපාය හතරෙත් පවතින්න පුළුවන්. දිව්‍ය ලෝකේ හයත් පවතින්න පුළුවන්. රූපී බඹලෝ 16ත් පවතින්න පුළුවන්. අරූපී බඹලෝ 4ත් පවතින්න පුළුවන්. පැවැත්ම ඇරුණාම ඒ තැන් වලින් ඊට එහා පැත්තට මිදීමකට පාරක් එහි නැහැ. මේ හැම සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ වදාරන්නේ ආගන්තාරෝ පුනබ්බවං. ආපහු පුනර්භවයකට එනවා. බුදුන්ට ගල් පෙරළු සහ සංඝ වේදේ කළ දේවදත්තත් විපාකයේ ගෙවලා පුනර්භවයකට එනවා. පින් කරලා දෙවියන් අතර ඉන්න අයත් එතරින් චුත වෙලා පුනර්භවයකට එනවා කොහේ හරි. පුනර්භවයකට එනවා කියන්නේ මිනිස්සුන් අතරට එනවා කියන එකම නෙවෙයි. පවෙන් පරලෝකීය දේවදත්ත පව ඉවරුනහම අල්ප වූ පිනක් මුල් කොටගෙන හරි නැත්නම් තවත් අවිද්‍යාව දුරු නොවන නිසා දෙවියන් අතරට ගිය අය පව ඉවර කරලා නෙමෙයි ගිහින් තියෙන පින් උසස් කරගෙන වැඩි කරගෙන ඒක ඉවරනකොට ඉතිරි වලින් ඉඩ කඩ. බඹලෝ ගිය අය පව පින් ඉවර කරලා නෙමෙයි ගිහින් තියෙන්නේ ඒව යට කරලා ධානය උපදවාගෙන ධාන ශක්තිය පිරිහෙනකොට ආපහු. සසරෙන් පිට වෙන්න දොරටුවක් නැහැ. හතර අපායෙත් නැහැ, දිව්‍ය ලෝක හයෙත් නැහැ, බඹලොවත් නැහැ. අනාගාමී බඹලෝ යන්නන් ආවේ වැරුණ විට. ඒ අපි කතා කරන බඹලෝ කියලා කතා කරන්නේ බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර රූපී අරූපී ධාන වලින් බඹලෝ ගිය අය. ආපහු එන්න වෙනවා. ඒ කියන්නේ මේවට ගියේ කොහෙන්ද? මේවා තියනවද? මේවා පොළොව යට හරි උඩ හරි තිබෙනවද? අපට යන්න නැත්නම් අපි හදාගෙන යනවද? මෙන්න මේවට උත්තර හොයන්න ඕන. බහුතර ලෝකයා හිතන්නේ මේවා තියෙන අපි යනවා කියලා. නමුත් මිනිසා රැස් කරන කර්මානුව වුන් හදාගෙන යනවා ඇරුණාම හදාගත්තොත් තියෙනවා යාට. ඒවා තියෙනවා අපි යනවා නෙවෙයි. අපි හදාගත්තොත් යන්න වෙනවා. හදාගත්තොත් ගියොත් එතකොට මග ඇරුණේ මොකද්ද? බුද්ධෝත්පාදයේ සද්ධර්මයයි. ආයෙත් එන්න වෙනවා බුද්ධෝත්පාදයේ සද්ධර්මය හොයාගෙන එහෙන් ගැලවෙන දොරටුවක් නැහැ. මෙන්න මේ අදහස ඇත්තද කියලා තේරුම් ගන්න බලන්න. මීට වෙනස් පරස්පර අදහස් වැරදි ඉගැන්වීම් රටේ ලෝකේ තියෙනවා. මම සමහරවිට අහපු ප්‍රශ්නයක් තියෙනවා. ඔය දිව්‍යයන් අතර ගිහින් දුකින් අත මිදෙන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ කාලයේදී පෙදිසි කුලේ මව් බලලා දිව්‍ය ලෝක හයෙන් එකක උපදින්න නැතයි. මීට වඩා සැප පහසුව තියෙනවානේ. නැත්නම් බඹලෝ උපදින්න නැතයි. මනුස්සෙන්ට තේරෙන්නේ නැති කාරණයක් තියෙනවා. මම ඉස්සරහට කියලා දෙන්නම් ඒක. මේ කන්දානම් පටිපාති පෙන්නලා. ඒකට ඒ අවශ්‍ය කාර්යය කිරීම සඳහා සැපට දුකට ලාභයට අලාභයට යසස ආයසට නින්දාවට ප්‍රශංසාවට මේ දෙපැත්තට මූණ දෙන සමාජයක් ඕනේ. මතක තියාගන්න. ඔබ අපට මේකට මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. අපාගත සත්‍යය මුහුණ දීලා ඉන්නේ දුකට විතරයි. ඒක දුකක් වශයෙන් දන්නෙත් නැහැ, තේරෙන්නේ තේරුම් කරලා දෙන්නත් බෑ. දෙවියන් මුහුණ දීලා ඉන්නේ සැපට විතරයි. සැපට විතරක් මුහුණ දීලා ඉන්නකොට කොහොමද දුක දැනගන්නේ? දුක ආර්ය සත්‍ය දුක්ඛේ වැටහෙන්න වෙනවා. ඒගොල්ලොන්ට ඔය යම් සූත්‍රවල සඳහන් වෙලා තිබෙන පරිදි ඔවුන් මේ දුකින් මිදිත තැනක ඉන්නේ කියලා කියන්නේ. ඒකට කියන්නේ සක්කාය කියලා. සක්කායෙන් මිදිලයි අපි මේ ඉන්නේ කියලා උන් උපකල්පනය කරනවායි කියලා.
ඒ ඔවුන්ට උපන් තැන් පටන් චුත වෙන තැන දක්වාම පවතින ලෞකික සැපතක් නම් කො දුක තේරෙන්නේ කොහොමද? බඹලව කියලා කියන්නේ නිවනට නිවීම හා සමානව සංසුන් භවයක් බවක් තියෙන නමුත් අර කෙලෙස් යටපත් වූ බැවින් සදාකාලික නොවන ආයතනයක්. ඔවුන් ගැන කවර කතාවද විනාඩි 4-5ක සංසුන් සමාධියක ඉන්න පුළුවන් අපේ රටේ අයත් හිනන්නේ සෝවාන් වෙලා කියලානේ. පුදුම සැනසෙල්ලක් තියෙන්නේ කියලානේ. සැනසෙල්ලක් තියෙනවා නමුත් ඒක කෙලෙස් යටපත් වෙලා ඈත් වෙලා බව වුන් දන්නේ නැහැ. මේ බඹලෝකියත් කෙලෙස් යටපත් කරලා ඈත් කරගෙන බව වුන් දන්නේ නැහැ. ඒ නිසා වුන්ට සංසුන් සෝයක් තියෙන නිසා ඊට හානිවීමක් ඕන නැහැ. බලන්න ආයෙත් එහෙනම් දුක තේරෙන්නේ නැහැ අපාගත සත්වයාට. දෙවියන්ට දුක නැහැ. ඒ බ්‍රහ්මයින්ට ඒත් නැහැ. බුදුන් වහන්සේ වගන්නවා දුක දැකලා හේතුව දැකලා නැති වූ තැන දැකලා මාර්ගය ගන්න ඕනේ කියලා. මේ ඔස්සේ හිතන්නේ එහෙනම් දුක දකින්න බැරි යාට පුළුවන්ද කියලා? දුක කියලා කතා කරන එක ඔබ හිතන එක වෙන්නත් බෑ. ටික ගැඹුරු වෙන්න වෙනවා. ඒක ඔය ලෙඩවීම දුකයි, ඉපදීම දුකයි, මහලු වීම දුකයි කියලා පෙළෙන් තේරෙන්නේ නැහැ. ඒක අපි තුල මොහතකින් හටගන්න සිද්ධියක් තුළ දකින්න වෙනවා. ඒකට කියන්නේ නම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා. අර පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? ඒක තුළ තියෙන දුක මොකද්ද කියලා තේරෙන්න වෙනවා. නමුත් ඔබ සමහරට මේ අධ්‍යාපන ආයතන තුනටම ගිහින් නැතුව ඇති. එකකට හරි දෙකකට හරි ගිහින් නැතුව ඇත්තේ. අපි තුනටම ගිහින් තියෙනවා. පාසල, පිරිවෙන, දහම් පාසල. ඒකකවත් නැහැ කියන්න මම දන්නවද? ඒ නිසානේ අපිට වෙනම ධර්ම දේශනා කරන්න වෙලා තියෙන්නේ. දැන් බලන්න මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ නොකැඩි පැවැත්ම කියන වචනේ ඔබ තුලින් තේරුම් ගන්න බලන්න. එතකොට අපායත් ස්කන්ධ ධාතු ආයතන, දිව්‍ය ලෝකෙත් ස්කන්ධ ධාතු ආයතන, බඹලොවත් ස්කන්ධ ධාතු ආයතන, මනුස්ස ලෝකෙත් ස්කන්ධ ධාතු ආයතන. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. අපාගත සත්වයාට ගවයසුනක ආදී වශයෙන් ඝනකයකුත් තියෙනවා, නැත්නම් ඕපාතික ප්‍රතිසන්දියක් තියෙනවා. අපට ඝනකයක් තියෙනවා. දෙවියන්ට ඝනකයක් නැහැ. අපේ බෞද්ධයෝ හිතන් ඉන්නේ දෙවියන්ටත් අපට වගේම කයක් තියෙනවා කියලා. ඒක මම කිව්වර වැරදි මත කියලා. ඔක මම කිව්වයි කියලා ඔය Facebook එකේ හිමිනමක් මට දොස් පවර්ලක් තිබුණා. මට වැදගත් නෑ ඒක. ද්වේෂසහගතව දොස් පවර්ලා තිබුණා. උත්තර දෙන්න ගියේ නෑ. ඊට පස්සේ මහා කච්චායන මහරහතන් වහන්සේ විග්‍රහ කරලා තියෙන ත්‍රිපිටකගත පාළිය විග්‍රහ කරලා පෙන්වුවා මෙන්න මෙතනයි මේක තියෙන්නේ කියලා. කොතනද? සත්වයාට ජාති, ජරා, ව්‍යාධි, ශෝක, පරිදේව වැළකීම් තියෙනවා. උන්වහන්සේ පැහැදිලි කරනවා. දෙවියන්ට තියෙන ජාති විතරයි, ජරා ව්‍යාධි නැහැ. ආයි මරණ තියෙනවා. හේතුව ඇයි? දෙවියන්ට ඝනකයක් නැති බැවින්. දෙවියන්ට ඝනකයක් නැති බැවින්. අන්න එහෙමයි අපි අතිපිටකලින් හොයාගන්නේ. ඝනකයක් තියෙනවනේ දිරන්නේ ලෙඩටපත් වෙන්නේ. එතකොට ඝනකයක් නැත්නම් කොහොමද උන්ට එහෙනම් ජරා ව්‍යාධි නැත්නම් දුක දැනෙන්නේ? සියුම් තැන් කියන්නේ අන්න ඒකයි. එතකොට ඔවුන්ටත් ඇස කරනාසේ දිවකයි අපට නැති වගේ නැති වුණාට බාහිර ලෝකයට සම්බන්ධ වෙන ආයතන 6 තියෙනවා. බ්‍රහ්ම වෙනකොට ආයතන 6 එක තැනකට කොටු වෙනවා. 6ක් නැහැ. නමුත් ආයතන 6ක් හැදලා තියෙනෙත් එකකින් 6ට බෙදලා තියෙන්නේ ආයේ එකට ගියා කියලා ආයෙත් 6 පස්සේ හදන්න පුළුවන්. මෙන්න මේ සාංශාරික වර්ගීකරණය විස්තර කරගන්න ඕන. එතකොට මේ ටිකේ පැවැත්ම සංසාරයයි. එතකොට සංසාරයට අයිති වෙන්නේ අපාය 4යි, මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝක 6යි, බඹලොව 20යි. ඇයි සංසාර කියන්නේ? ඒකත් හොයන්න වෙනවා. එනිකම්ම සංසාර කියන්නේ නැහැ ඒකට. සාර කියන්නේ සාමාන්‍යයෙන් සාරවත් කියන එක.
සාරවත් පදයට සං එකතු වෙලා තමයි සංසාර හැදිලා තියෙන්නේ. සංපදයේ සාමාන්‍යයෙන් පාලිය යොදන්නේ එක්ව කියන අර්ථයට. එතකොට එකතු කිරීම සාරයි කියන එක තමයි සංසාර කියන්නේ. ඔය දේවෝ දේවියා සද්දින් සංවසති කියන වචනයක් පාවිච්චි කරන්නේ මේ සංවාස සූත්‍රයේ. ගෙවල් වල ජීවත් වෙන අයගේ විවාහ ජීවිතවල ආකාර 4ක් පෙන්නලා දේවතාවියක් එක්කලා ඉන්නවා වාගේ. අර සංවසති කියන්නේ එක්ව වාසය කිරීම. වසති වාසය කිරීම සං එක්ව. ඒ නිසා සම්පදේ ලංකාවටත් ඇදිත් වෙනවා සංවර්ධනය. අර පෙන්නන්නේ ගමක තියෙන ජලයේ විදුලිය දුරකථන මහා මාර්ග සියල්ල දියුණු කරනවට සංවර්ධනය කියනවා. එකට වැඩි දියුණු කිරීම. දැන් සංසාරයේ බලන්න. එකතු කිරීම සාරයි. මේ සමාජයේම ජීවත් වෙනවා සුරාව සූදු දුරාචාරය හොරකම අල්ලස. එවෙන් කල්ලි හොයන එක සාරයි කියලා හිතන අය. එතකොට උන් පවුනේ සාර. උන්ට පව් සාරයි. දැන් මේ බෞද්ධ ආගමික ජීවිතේ නැත්තම් මේ බෞද්ධ රටේ 1948 ආණ්ඩුපත් වෙනකොට 7-5ක්වත් අපි විදේශයට ණය නැහැ. ඊට පස්සේ අපි 50 ගණන් වල ඉඳලා ටික රට සංවර්ධනය කරන්න අපිට යහපත් වෙන්න හැමෝම ගිහින් ණය ගන්නවා. ඔක්කොම එකතු වෙලා අපි උකස් කරලා කිසිවෙකුට ගැලවෙන්න බෑ. ආර්ථික න්‍යායන් හදාරලා තියෙනවා නම් ටිකක් හරි කොමක්ද ඒක පුද්ගල ණය බර කියන්නේ? අපි ලෝකෙට තියෙන ණය ටික. ඒක පුද්ගල කියන්නේ. ලෝකෙට අපි තියෙන ණය ටික ලංකාවේ ඉන්න මිනිස්සුන්ගෙන් බෙදුවාම එකට උත්තර එනවානේ. බනිස් ගෙඩි 100ක් තියෙනවා 10 දෙනෙක් අතර බෙදලා දෙපුවාම කීයක් හම්බ වෙනවද නම් 10න් බෙදපුවාම එක්කෙනෙකුට 10ක් හම්බ වෙනවා. එහෙමනේ අපි ගණන් හදන්නේ. අද ඒක පුද්ගල ණය බර රුපියල් ලක්ෂ 10යි. මම දැනගෙන හිටියේ නෑ එච්චර කියන්න. ඒ කියන්නේ අපි රුපියල් ලක්ෂ 10කට ලෝකෙට විකුණලා ඉන්නේ මේ ඔක්කොම. හැමෝම කාටවත් නිදහස් වෙන්න බෑ. එහෙනම් කොතන හරි ආර්ථික න්‍යාය වැරදීනේ. ඒ කියන්නේ හදන්න කියලා ගත්තට 45ක් හදනකොට 55ක් හොරකම් කරනවා ඔක්කොම. ඒවා ඉතින් කොහෙද තියෙන්නේ කියලා හම්බ වෙයි. බයිසිකල් වලින් ගියාය, තල්ලු කරන බයිසිකල් වලින් ගියේ, මොටර් සයිකල් වලින් ගියාය, පෙජරෝ වලින් යනකොට ඒවා කොහෙන්ද හම්බ වුනේ කියලා හොයලා බලපුවම හම්බ වෙයි. ඒතර මම මේ මොකක්ද එකෙන් කියන්නේ? පෞසාර කියන එක සතෙක් මරණ එක විතරක් නෙමෙයි. හොර බොරුව වංචාව කපටිකම අල්ල සියල්ල පවුනේ බොරුනේ. පෞසාර. පව් එකතු කරන එකට පෞසාරයි. එහෙනම් පෞසාර නම් පවෙන් ජීවිතේ හා පැත්තට පව ප්‍රතිසන්දියාවොත් එහෙම පවෙන් සතර අපායෙන් එකකට. අන්න අපේ අම්මා තාත්තා හරි ගුරුවරු හරි පූජ්‍ය පක්ෂය හරි ඕක නම් හරියන දෙයක් නෙමෙයි දුක් විපාක පස්සෙන් එනවා. හින්ද පැව කරන්න එපා පින් කරන්න කියලා. අපි වෘත්තඥ භාවය තුළ පින් සාර වෙනවා. මව්පියන්ට සැලකීමේ පටන් ගුරුවරුන්ට ගරු කිරීමේ පටන් සමාජ සේවා කටයුතු කිරීමේ පටන් එහෙම නැත්නම් විහාරස්ථානයක් රැකගෙන නඩත්තු කිරීම කඩන පින්කම් කිරීම ආදී එම පිරිසක් ඉන්නවා පින් සාරයි. ඔවුන්ට ජීවිත අවසානයේ පින આવොත් ඔවුන් පිනින් මිනිසුන් අතරට හෝ අඩු පිනෙන් නම් මිනිසුන් අතර අඩු දාණයෙන් සහ සීලෙන් සහ මධ්‍යම දාණයෙන් සීලෙන් මිනිසුන් අතර ඉහළ දාණයෙන් සීලෙන් දෙවියන් අතර අන්න පින්සාර සංසාරේ. වර්තමානයේ බොහෝ දෙනාට නොතේරුණාට ඉන්දිය සමාජයේ මේ පවපින දෙක අතහැරලා කියන එකේ තේරුමෙන් මිදිලා කියන එක නෙවෙයි යටපත් කරලා මගහැරලා ඊට වඩා එහා කුසලයක් හොයලා තිනවා කැලේට ගිහින්. ඒක දැන් ධාන කුසලයේ කියලා. ඒක කරන කුසලයක් නෙමෙයි කෙලෙස් යටපත් කිරීමෙන් උපදවා ගන්නා වූ සංසොන් සිත. ඒකේ වර්ග දෙකක් තිබිලා තියෙනවා රූපාවචර සහ අරූපාවචර. ඔවුන්ට ඒක සැනසෙල්ලයි. ඒ ධානසුවේ සැනසෙල්ලයි. එතන ධාන සාරයි. දැන් පෞසාර පවෙන් පරලොවුත් සතර අපායට
පින්සාර පිරින් පරලෝකගත කාමසුගති 7යි මනුස්ස ලෝකේ සහ දිව්‍ය ලෝක 6. ධානසාර ධානෙන් බමලගත රූපී අරූපී බමතල 20. පෞසාර පින්සාර ධානසාර සමානයි සංසාර. ඔන්න උගුල. ඔය උගුලෙන් ගැලවෙන්න බුදුවරු පහළ වෙන්නේ නැහැ. අපාය හරි දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි මනුස්ස ලෝකේ පහළ වෙලා මිනිසාට නුවණ දෙනවා. හදන්න එපා සසර. සසර හදන්න නම් බුදුවරු ඕනේ නැහැ. ඕනේ ආගමක ඕන ජාතියක ඕන රටක ඉපදිලා ඕනේ පවක් ඕන පිනක් ඕනේ ධානයක් වඩා ගත්තාම පෘථග්ජන භාවය තුල සසර හැදෙනවා. දැන් සංසාර තව ටිකක් විග්‍රහ කරන්න වෙනවා. දැන් ඔය පෙන්නුවේ මෙහෙමනේ. මිනිසා විසින් Taman රැස් කරන කර්මයන්ට අනුව සසරක් හදා ගන්නව ඇරුණාම ඔය තුම්පලටම කවුරුත් යන්නේ නැහනේ. එක තැනකට යන්නේ. රැස් කරන කර්මයන්ගේ අන්තිම මොහොතේ මතුවෙන කාරණේ අනුව පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානෙන් පරලෝ යාම කියන එකකින් තමයි පරලෝ යන්න වෙන්නේ. ධානෙන් පරලෝ යාම ඊට අඩුයි, පවෙන් පිනෙන් පරලෝ යාම තියෙනවා. සසරෙන් මිදෙන්න අවශ්‍ය මඟ සලසා ගැනීමට උපන් මිනිසත් භවයේ ඉපදී ආයෙත් සසර හදනවා නම් කොහෙන්ද මිදෙන්නේ? ඔබ මේ ගාථාව අහලා තියෙනවද? තස්සීදං සම්මුඛී භූතං යං ලෝකස්මින් සුදුල්ලබං මනුස්ස පටිලාභෝච සද්දම්මස්සච දේශනා අලං වායමිතුන් තත්තාත්ත කාමේන ජන්තුනා. කෙනෙකුට මුණ ගැහෙනවලු සම්මුඛී භූත වෙනවා කියන්නේ මුණ ගැහෙනවා කියන එක. මේ ලෝකේ කියන්නේ අපේ ලෝකේ තරක් නෙමෙයි විශ්වයේ නැත්තම් මේ සත්ව සංහතියේ අතිශය දුර්ලභ අවස්ථාවක් තියෙනවලු. සුදුල්ලබං නිකන් දුර්ලභ නෙමෙයි. කුමක්ද? මනුස්ස ප්‍රතිලාභය. මනුස්ස ප්‍රතිලාභයට දෙවෙනි කාරණේ තමයි සදහම් හමුවීම. මෙන්න මේ දෙක හමු වුණා නම් තමා මේ සසර උගුලෙන් ගලවා ගැනීම සඳහා උත්සාහ කිරීම සුදුසුයි. අලං සුදුසුයි වායමිතුන් උත්සාහ කිරීම ඒ සඳහා. තමා ගලවා ගැනීමට කැමති කෙනා. ඊළඟ ගාථාවේ තියෙන්නේ මොකද්ද? මනුස්සලාභං ලද්දාන සද්ධම්මේ සුප්පවේදිතේ. මනුස්සලාභ ලැබ සුප්‍රවේදී සද්ධර්මයක් හම්බ වුණාම ඒකට කියනවා ශණය කියලා. ඒ ගැන නොසලිකිලිමත් වුණොත් ඒ කණං නාදි ගච්ඡanti. ඔහු ශණේක්මා ගිය කෙනෙක්. අපාය ගිහින් හරි දිව්‍ය ලෝකෙකින් හරි බ්‍රහ්ම ලෝකෙකින් හරි ආපහු බෑ. එතකොට ශණේක්මා ගියා. අතිනාමෙන්ති තේ කණං. එනිසා ශන සම්පත්තිය තියෙන්නේ අපාය හරි දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි නෙමෙයි. මිනිසුන් අතරට ශන සම්පත්තිය එකයි තියෙන්නේ. අනිත් එක සද්ධර්මය හමු වුණාම. මේකට මම ලස්සන කතාවක් කියලා තියෙනවා බහලා නැත්නම් අහගන්න. කීපතාවක් කියලා නිසා පරණයි කතාව. අවුරුදු 2000 වසර 2000 විතර කාලේ මේ දවදිව චාරිකාවක ගියාම අර ගිජ්ජකුට පර්වතයට ගොඩ වෙන්න තිබුණා කැරකෙන කුටුපුටු පෙළියක්. ඒක නිරන්තරයෙන් විදුලියෙන් වැඩ කරන්නේ නතර වෙන්නේ නැහැ. කොටසක් ඉහළට යනවා කොටසක් පහළට එනවා. අපිට වාඩි වෙන්න වෙලාවක් නැහැ. ඒගොල්ලෝ අලින් වාඩි කරනවා ඉක්මනට. නැත්නම් ගිහින් ඉවරයි පුටුව. කන්ද උඩට ගියන් පස්සේ එතන ඉක්මනින් ඇදලා ගන්නවා. නැත්නම් ආයෙත් පෙළට අහු වෙනවා. ආයෙ වෙන තැනක් බහින්න තැනක් නැහැ. මේක ඇතුළු වෙන්නත් එක දොරටුවයි තියෙන්නේ පිට වෙන්නත් එක දොරටුවයි තියෙන්නේ. බැරි වුණොත් රවුම ආයෙ යන්න වෙනවා. නැවත දිගටම යනවා. ඉතින් මේව මට මතක් වුණේ ඒකයි. මේ සසරෙන් පිට වෙන්න වෙන දොරටු නැහැ. ඒ දොරටුවෙන් එළියට එන්නේ නැත්නම් ආයෙත් සසර රවුමට තමයි වැටෙන්න වෙන්නේ. අපාය 4ට, දිව්‍ය ලෝක 6ට, මනුස්ස බ්‍රහ්ම ලෝකෙට. අර විදුලි රවුම වගේ, පුටු රවුම වගේ. නිරන්තරයෙන් විදුලියෙන් ක්‍රියාත්මක නිසා නතර නොවි යන රවුම වගේ. එළියට පනින්න එක දොරටුවයිනේ තියෙන්නේ. කන්ද මුන්දරේ නම් එතනින් එළියට බහින්න වෙනවා. පල්ලමේදී නම් එතනින් එළියට එන්න වෙනවා. සසරෙන් එළියට එන්න තියෙන තැන තියෙන්නේ මෙහෙ විතරක් නම් මොන මෝඩයද මේ සසරේ ඇවිදලා නිවන් දකින්න උගන්වන්නේ එහෙනම්? බ්‍රහ්ම ලෝකේ හරි දිව්‍ය ලෝකේ හරි ගිහින්. අන්න ඒවා තමයි මෝඩ ඉගැන්වීම් කියලා මම කියන්නේ. Taman දන්නේ නැති එක කටපියන් නිකන් ඉන්න ඕනේ එක්කෝ. තමනුත් අමාරුවේ වැටලා සමාජයත් අමාරුවේ දානවා. මන්දයත් මේ මිදීම සඳහා අනුගමනය කරන්න ඕන පිළිවෙතක් තියෙනවා. ඒකට අසකරණාස්සේ දිවකය උදව් වෙනවා. බාහිරින් හම්බෙන මේ රූප ශබ්ද ගන්ධ රස උදව් වෙනවා. දෙවියෝ කියලා කියන්නේ බාහිරින් රූප ශබ්ද ගන්ධ රස ගන්න
බාහිරට ඇහැ කන නාසය තියෙන එකක් නෙමෙයි. අපි හිතන් හිටියට. ඒක අපිට අර පේන හීන ලෝකේ වගේ එකක්. හීන ලෝකේ අපිට ඔක්කොම තියෙනවනේ ඇඳුම් පැළඳුම් කෑම්බීම් සේරම දේවල්. ඒ වගේ හදාගත්ත එකක් නේ. ඒකේ තිබෙන්නේ සුඛය විතරයි. දුක අපිට වගේ හීන පේනකොට අපිට සැප දුක දෙකම තියෙන්න පුළුවන් නේ. මගුල් ගෙදර ගියා නම් සතුට තියෙනවා. මල ගෙදර ගියා නම් දුක තියෙනවා. හීනේ කියලා නෑ. එහෙම දෙකක් නෑ අරගොල්ලන්ට. ආරම්භයේ පටන් අවසානයේ දක්වා සැප විතරයි. එතකොට දැන් අපට පැයක විතර කාලයක් මඟුල් ගෙදරක ඉන්නකොට තියෙන සුවේ වගේ ජීවිත කාලයේ මේ සුවේ නම් තියෙන දුකින් මිදීමක් ඕනේ නෑනේ දුකක් නෑනේ. තේරෙන්නේ එතනින් පින් ඉවර වෙලා චුත වෙන්න ගත්තාම. මේක යන්නේ කොහොමද? දැන් ඊළඟ කාරණේ විස්තර කරන්න ඕන. මේකට කියනවා කන්දානං කියලා. ස්කන්ධයන්ගේ ධාතු කියලා කියනවා. ධාතු කියන්නේ මූල තත්ත්වයන් කියන එක. පඨවි ආපෝ තේජෝ කියලා හැම ගන්න එපා. ආයතන. ස්කන්ධ ධාතු ආයතන කොහෙද තියෙන්නේ? කාගාවද තියෙන්නේ? ඔබ අපි හැමෝම ගාව තියෙනවා. ස්කන්ධ කියලා කියනවා ඇහැට කනට නාසයට දිවට කයට යමක් හමු වෙන විට ඒ හඳුනා ගැනීමට පහළ වෙන්නා වූ චෛතසික සමූහයට. ඇසේ නම් ඒක රූප, කනේ නම් ශබ්ද, නාසයෙන් නම් ගන්ධ. ඒකට රූපස්කන්ධය රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා හයකට සම්බන්ධ වෙනවා. රූපේ විඳින්න ඕන. ඇසෙන් නම් රූපේ විඳින්න ඕන, කනෙන් නම් ශබ්දේ විඳින්න ඕන, නාසයෙන් නම් ගන්ධේ විඳින්න වෙනවා. ඒක වේදනාස්කන්ධය. ඒක රූපද, ශබ්දද, ගන්ධද කියලා හඳුනන්න ඕන. ඒක සංඥාස්කන්ධය. ඒකට අපි තුල පෙර පරිදි පුරුදු කරගත්ත පරිදි ඇලීමක් ගැටීමක් චේතනා ස්වභාවයක් ඇති වෙන එක සංකාර ස්කන්ධය. මේ රූප වේදනා සංඥා සංකාර හතර කරපු දේ දැනගන්නවා විඥාන ස්කන්ධය. ඇහැ තුල අරමුණක් රස විඳීමේදී රූප වේදනා සංඥා සංකාර පහක්. කන තුල අරමුණක් රස විඳීමේදී ශබ්ද රූපයේ මුල් කරගත්ත වේදනා සංඥා සංකාර පහක්. මේ වගේ ස්කන්ධ පහ ඒවා දොරවල් හයේ හයක්. කන්දානං ස්කන්ධයන්ගේ ස්කන්ධ පරිහරණය. ධාතු. පඨවි ආපෝ තේජෝ නෙමෙයි මතක තියාගන්න. පඨවි ආපෝ අපට විතරනේ තියෙන්නේ. තිරිසන් සත්තුන්ට විතරයි. දෙවියන්ටත් නැහැ, පෙරේතයන්ටත් නැහැ, භූතයින්ටත් නැහැනේ. එහෙම විස්තර කරන අය රටේ ඉන්න පුළුවන්. නමුත් තව එහාට තියෙනවා. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. ධාතු කියන්නේ මූල තත්ත්වයන් කියන්නේ. සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු. ගන්ධ ඇහැට කනට තුනෙන් ගත්තාම අනික්වත් ගන්ධය වගේ. ඇහැට නම් රූපය, කනට නම් ශබ්දේ, නාසයට නම් ගන්ධ. තුනයි. ඇහි කියන්නේ ඇස් ගුලිය නෙවෙයි. ඇහි ප්‍රසාදේ අරමුණු ගන්න පුළුවන් හැකියාව තැන. එතන පහළ වෙන රූප සෙවණැල්ල රූප ධාතුව. ඒක හඳුනන සිත චක්කු විඥාන. එතන තුනයි. ඇහැ කන නාසය දිව කයට 6යි 18යි. 18 ධාතුව. ස්කන්ධ ධාතු. එතකොට ඇසේ කනේ නාසයේ දිවේ කයේ කොතන හරි ස්කන්ධ පහළ වෙනවා. අපිට අවදියුතෙන් පටන් නින්දට යනතුරු පස්දර ඔස්සේ පහළ වෙනවා. නින්දට ගියාපම පස්දර වහලා මනෝද්වාරය ඔස්සේ පහළ වෙනවා ස්කන්ධ ධාතු. එක මොහොතක සිද්ධ වෙන දෙයක් මේ තියෙන්නේ. අයි ආයතන කියන්නේ. දැන් පහළ වෙලා දැන් ඉවර වෙනවා. එන අපි එතන මැරිලා වැටෙන්නේ නැතයි. නෑ ජීවිත අවසානයේ දක්වා මොකද වෙන්නේ? නැවත නැවතත් උපදිනවා. මේ කය තුළ නම් අපිට දීලා තියෙන ආයස අනුව එතෙක් කල් උපදිනවා. දැන් උපදිනවා විතරක් නෙමෙයි ඒකට අදාළ ලෝකයක් බාහිරින් අපි හදාන තියෙනවා මෙහි. අම්මා තාත්තා අක්කා නංගි අයියා මල්ලි සැප දුක දෙක දේශපාලන වශයෙන් බෙදීම් තියෙන ඔය ඔක්කොම ඔස්සේ බෙදාන තියෙනවා. බාහිර ලෝකේ එහෙම බෙදාන තියෙනවා. බෙදාගත්ත පරිදි නිින්ද ගියාපම එහෙ තියෙනවා. දැන් මේ නිින්ද ලෝකේ වෙන්න මේ ලෝකේ මුකුත් ඕනේද? අවුව ඕනෙත් නැහැ, වැස්ස ඕනෙත් නැහැ, හිරු ඕනෙත් නැහැ, බස් ඕනෙත් නැහැ. බාහිර ලෝකේ තියෙන මොකවත් ඕන නැහැ. ඒ ඔක්කොම සිහින ලෝකේ තියෙනවා. මෙහෙන් නෙවෙයිද හදාගත්තේ? මේ ලෝකේ අතහැරුණාට අර ලෝකේ අතහැරේ කියලා හිතෙනවද?
එනති නිින්ද ගියාම අතහැරෙන්නේ නැතයි මේ ලෝකේ අතහැරලා නිදා ගන්නවනේ අපි. නෑ එළි වෙනතුරු පෙනුනේ නැති වුණාට පෙනෙනවා නම් පෙනෙන එක පෙනේවි. අර හදාගත්ත ලෝකේ අර දොරවල් හය ඔස්සේ යනවා. බාහිරින් නම් අසකරණාසය දිවකය ඔස්සේ සිත ඇතුලේ ඊට පස්සේ අසකරණාසය දිවකය ඔස්සේ මනෝද්වාරයේ මේ හයම ක්‍රියාත්මකයි. එනිසා මොකද්ද මේ කරන්නේ? ස්කන්ධ ධාතු ආයතන නැවත නැවත පවත්වනවා. හරි ජීවිතය අවසන් වෙනවා ආගමකින් තොරව. හැමෝම කය භූම දානය හෝ ආදාහනය කරනවා. ආගම් වල මොනවයි ගන්නවත් ඒ වන විට හැම දිනාගේ අර හදාගත්ත ලෝකේ ඉවර නෑ නේද? ඒකට මොකද වෙන්නේ කියලා කවුද කියන්න දන්නේ? නින්ද යන විට මේ ලෝකේ අතහැරුණාට සීනට වැටෙනවා වගේ ශරීරය අතහැරුණාට ජීවිත අවසානයේදී අර හදාගත් එකට තමයි වැටෙන්නේ. හදාගත් එක පවනම් පවෙන් පරලොව. හදාගත් එක පිනනම් පිනෙන් පරලොව. හදාගත් එක ධානනම් ධානේ පරලොව. පොඩි මාරුවක් විතරයි. ඒකටත් මම උපමාවක් පෙන්වනවා සමහර වෙලාවට. ඔය දුම්රිය මාර්ගවල හැමතැනින්ම හැරෙන්න බෑනේ. කෙලින් යන්න ඕන. සංදි තියෙනවා. රාගම සංදිය තියෙනවා. පොල්ගහවෙල සංදිය තියෙනවා. මහව සංදිය තියෙනවා. මැදවච්චි සංදිය තියෙනවා. වවුනියා. තව තැනකට හැරෙන්න පේලි මාරු කරන්න පුළුවන් ඒ තැන් වලින් විතරයි. අනිත් තැන් වල කෙලින්ම යන්න වෙනවා. ඒවා ජීවිතේ පටන් ගත්තාම අවසානයේ දක්වා යන්න වෙනවා. අර සංදියක් වගේ තමයි මරණය. මරණයේදී චේතනාව අනුව අපායට දිව්‍ය ලෝකෙට බ්‍රහ්ම ලෝකෙට මාරු වෙන්න පුළුවන්. කය අතහැරුණාට ස්කන්ධ ධාතු ආයතන අතහැරෙන්නේ නැහැ. ස්කන්ධ ධාතු ආයතනයන්ගේ පැවැත්ම සංසාරයයි. ඔවා කියලා දෙන්න බ්‍රහ්මෙක් ඉන්නවා කියලා හිතනවද? ඔවා අපායේ යම රජුරෝ කියලා දෙයි කියලා හිතනවද? දිව්‍ය ලෝකේ පොත්පත් තියාන කවුරු හරි සංගායනාවක් පවත්වලා ඔවා කියලා දෙන්න කෙනෙක් ඉන්නවා කියලා හිතනවද? ඒවයි දෘෂ්ටි කියලා මම කිව්වේ මත. මේ අපි වගේමයි අපාසත්වයේ දෙවියෝයි බ්‍රහ්මයෝයි කියලා කියන්නේ. ඒත් එළවලු පළතුරු තියෙනවා, බස් තියෙනවා, අවුව පායනවා, ස්වර්ජන තියෙනවා. එහෙම තමයි අපි හිතන්නේ. වැසිකිලි කැසිලිත් තියෙනවා. එහෙම හිතන්න හේතුවකුත් තියෙනවා. මොකද අපි ආහාර පළතුරු එහෙම ගත්තාම දිරාපුවාම ඊටු ටික වැසිකිලියකට ගන්න එපා. ඉතින් අපිට අදාළ නැති ආගමක් තුළ උගන්වනවා පළතුරු පූජා කරන්න දෙවියන්ට. දෙවියොත් පළතුරු කනවා කියලා හිතන වට්ටියක් ගිහින් දීලා එනවා. ඉතින් අපි කල්පනා කරන්නේ පළතුරු කෑම වැසිකිලියක් තියෙනවනේ දිව්‍ය ලෝකෙත් වැසිකිලි තියෙන්න ඕන කියලා හිතන්නේ නැහැ. කනවා නම් අනිවාර්යයෙන් වැසිකිලි තියෙන්න වෙනවා. නෑ ඕක සුවඳ ආග්‍රහණය කරන්න කියලා ඊට පස්සේ ඔකෙන් බේරෙන්න කියනවා. ඒ අන්න එහෙම මම මේ කියන්නා වූ මුලාවේ තරම මම මේ කියන්නේ. අපට ඝනකයක් තියෙන අයට තමයි බාහිර දේවල් අරමුණකින් ගන්න පුළුවන්කමක් තියෙන්නේ. නිින්ද ගියාම රස දැනෙන්න බාහිරෙන් කන්න ඕන නෑ ඔබට. කන දෙයක් නැත්තම් රස දැනෙනවනේ නේ. ඒ නිසා ඝනකය අතහැරියට ඉන් එහා පැත්තට දේවල් සිතට එන දේ විඳින්නේ. අපාගත සත්‍ය දුක විඳිනවා, දෙවියෝ පින විඳිනවා කියලා කියන්නේ අන්න ඒකයි. ඒවට බාහිර ලෝකෙ මොකුත් ඕනේ හදාගත්ත. මිනිසා සසරක් හදාගෙන සසර ඇවිදින්න හදාගන්නවා මනුස්ස ලෝකෙට ඇවිදින් මිදෙන්න පාවිච්චි කරන්නේ නැතුව. මිදෙන මාර්ගයේ වසාගත්ත සම්බුදු ශාසනය අවුරුදු 700ක් තුළ පවනරකයි පින හොඳයි කියලා උගන්වනවා යරුණාම මිදෙන එක හොඳයි කියලා කියන සාධාමක් නැහැ. තිබුණේ නැහැ. දැන් නම් තියෙනවා. සසර ඇවිදින එක හොඳයි, ඇවිදින එක සැපයි. ඒ හින්දා දෙවියන් අතරට යන එක හොඳයි පින් කරලා කියලා ඕන් ඔතන හිර වුණා යරුණාම අර සසරේ භයානකත්වය ඔය කොහෙවත් මිදෙන්න තැනක් නැහැ කියන එක. ආයෙත් රවුමක් ගහලා එන්න වෙනවා. පව ඉවර කරලා එන්න වෙනවා, පින ඉවර කරලා එන්න වෙනවා, ධානය ඉවර කරලා එන්න වෙනවා. ඔපලිවඳ අවබෝධයක් නැහැ. දැන් තේරුණාද ඔබට සසර දැල? දැල. ඒක කලපු එළුවක් දැල, මොහොත එළුවක් දැල, වැයක එළුවක් දැල. වෙනස්කම් තියෙන්නේ කරදිය මිරිදිය විතරයි. අන්න ඒ වගේ පාපේ උපාදානයේ එළුවක් සසර දැල, පිනේ උපාදානයේ එළුවක් සසර දැල, ධානයේ උපාදානයේ එළුවක් සසර දැල, ස්කන්ධ ධාතු ආයතනයන්ගෙන් මිදලා නැහැ කොහෙවත්. ඝනකය නෙවෙයිනේ එතකොට. ඝනකයෙන් හදාගත්තාම අපායෙත් ස්කන්ධ ධාතු ආයතන, දිව්‍ය ලෝකෙත් ස්කන්ධ ධාතු ආයතන, බ්‍රහ්ම ලෝකෙත් ස්කන්ධ ධාතු ආයතන. එහාට යනකොට සියුම් වෙනවා හැබැයි.
අපාගත සත්‍යයට දුක විතරක් තියෙනවා, මිනිසාට සැප දුක දෙක තියෙනවා, දෙවියන්ට සැප තියෙනවා, බ්‍රහ්මයින්ට ධාන සෝය තියෙනවා. වෙනස එච්චරයි. නමුත් වේදිත සුවයක් ඔක්කොම නැත්නම් වේදිත දුක්ඛයක් නැත්නම් ලෞකික. ලෞකිකේ වචනට කියන්නේ ලෝකස් ස්වභාවයට අයත්. ලෝක කියන්නේ පෘථිවිය නෙවෙයි එතන. අර ඇසේ කනේ නාසයේ ශනික ඉපදීමට තමයි ලෝක කියන්නේ. ඒ ලෝක එතන ස්වභාවයට අයත්. හොඳයි මම මෙහෙම කෙටියෙන් කියන්නම් වැඩි වෙලාවක් නැති නිසා. කයෙන් පරලෝ යන්නේ නැහැනේ කවුරුත් ආදාහනය කරනවා භූමදානය කරනවා. නින්දට යනකොට මේ ලෝකෙ ගෙනියන්නේ නැහැ. නමුත් හදාගත්ත ලෝකෙ නේද තිවෙන්නේ නින්දේ. අපි කියමුකෝ අසකනාසය දෙකයි බාහිර රූප ශබ්ද ගන්ධ රස. මේවා නැති වුණාට නින්ද ගියාම මේ සියල්ල නැතිද? ඒවැ සැප දුක නැතිද? දැන් ඒ හදාගත්ත ලෝකයක් තියෙන නිසා නේද නින්දේ සැප දුක දෙක තියෙන්නේ. පොලිසියට හරි හමුදාවට හරි නැත්නම් හොරකමක් කරලා බයෙන් නිදාගත්තොත් එහෙම මේ වගේම රැලි වෙන කල්ම නින්ද යන්නේ නැහැ. බය කෑ ගහනවා. හැරිලා. අර මම දන්න කතාවක් තියෙනවා. මිනිස්සෙක් මේ දිගු කාලීනව ඌර මරනවා. ඌර මරන්නේ මේ ගෝණියකට දාලා තලලා. යන්න බැරි වෙන්න ගෝණියකට දාලා මැරෙන කම්ම තලනවා. අල්ලගන්න බැරි අය ඌරු කොටුවට සුනකයෝ දාලා එලවලා පස්සෙන් පන්නලා වැටුනහම පස්සේ ගහලා මරනවා. අවුරුදු මේක 25ක් 30ක් 40ක් මේ මිනිස්සයා කරනවා. ඔන්න ඊට පස්සේ කතාව තේරෙනවා. දැන් මේ මිනිස්සුන්ට ලෙඩක් හැදෙනවා නිදාගන්න විදිහක් නැහැ. කවුදෝ තලනවා දැයිනෝ. බය වෙලා හැරෙනවා තලන කෙනෙක් නැහැ තලනවා. තව ටිකක් දවස් යනකොට නිදාගන්න විදිහක් නැහැ. ඌර පස්සෙන් පන්නනවා මෙයාගේ. බය වෙලා හැරෙනවා. දැන් මේ ලෝකේ හදාගත්තේ කොහොමද මට කියන්න? අපිට කවුරු හරි තලයිද ගෝණියකට දාලා නැත්තම් ඌර පස්සෙන් පන්නයිද? නැහැ. ඔහු ඒක මෙහෙ කරලා හදාගත්තා නේද? දැන් කළ කම්පල දේ හොර සසර හදා ගන්නවා කියන එක තේරෙනවද? එයා ඌරන්ට වද දීලා තලලා හිතට ගත්තා. දැන් එයාට නිින්ද ගියන් පස්සේ නැත්නම් එතන එහා පැත්තට ඒක නිින්ද ගියාම නම් පැය 12යි මරණයෙන් පස්සේ ගියොත් එහෙම ඒක විපාකේ ගෙවෙනකම්ම අවුරුදු 7-8000ක් විතර සමහරට මේ වේදනාව විඳින්න වෙනවා. එයා පැන්නුවේ නෑ සුනකයෝ දාලා පැන්නුවේ. ඒ වැඩේ කළා දැන් ඔහුට නිින්ද ගියාම ඌර පන්නනවා පේනවා. දැන් අපිට ඒක හම් වෙයිද? එයා හදාගත්තා නේද? මේ මිනිස්සු මේ සංසාරේ හදන එක නේද කරන්නේ මෙතෙන්ට ඇවිදින්. යන්න සසරක් හදන එක නේද මේ කරන්නේ. ඒකට බුද්ධ ආගම කියන්නේ කවුද? ඒ බුද්ධ ආගම කිව්වට කමන්නේ නැහැ. ඒකට බුද්ධ ධර්මය කියන්න එපා. බලන්න කොතරම් අමාරුවකද වැටලා ඉන්නේ කියලා. ඒ හදාගත්තොත් ඒක තියෙනව නේද? අන්න දේවදත්තට දැන් තියෙන්නේ ඒකයි බුදුන්ට ගල් පෙරලා අරක විඳින්න වෙනවා නැවත දහස් වතාවක්. අර මිනිස්සයාට ජීවිත අවසානයේදී කෙඳිරිකකා ඌරෙක් වගේ කෙඳිරිකා මැරෙනවා කියලා තමයි පොතේ තියෙන්නේ. එහෙනම් ඔහු ඌරු අපායට ගියා. ඒක තියෙනවද හදාගත්තද? හිතන්න. අපට ඒක නැහැනේ. ඔබටත් නැහැ මටත් නැහැ. මොකද අපි ඌරන්ට තැළුවෙත් නැහැ. ඌර පස්සේ පැන්නුවෙත් නැහැ. තම තමන් හදා ගන්නවා නේද එහෙනම්? සසරක් තිබෙනවා නෙවෙයි සසරක් හදනවා. සසරක් හදා ගන්නවා. දැන් ඒක තියෙන්නේ කොහොමද? නින්ද යනකොට ආධ්‍යාත්මික ආයතන තියෙන නිසා නේද තියෙන්නේ. මේ කය අතෑරුණාට ලෝකයක් තියෙනවා. ඒකේ ප්‍රභේද නේද අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ කියලා කියන්නේ. සැප දුක සැප ලෞකික ලෝක මේ ධානසෝය. මෙදිලද කවුරුත්? නැහැ. සංසාරොද්ද පවිච්චති. ස්කන්ධ ධාතු ආයතනයන්ගේ පැවැත්මේ උගුලේ බුදුවරු පහළ වී මේක පැහැදිලි කරලා දෙනතුරු කාටවත් ගැලවෙන්න බෑ. හොඳයි කියන්න පුළුවන්. අපායට වඩා දිව්‍ය ලෝකේ හොඳයි, ඊට වඩා බ්‍රහ්ම ලෝකේ හොඳයි කියන්න පුළුවන්. හොඳ වුණාට එහෙම පිට වෙන්න දොරටුවක් නැහැ. මම මෙහෙමයි ඒක දකින්නේ. ඔය සමහර අය ඔය සල්ලි හම්බ කරගෙන ගිහින් හෝටල් වලට ජීවත් වෙන්නේ. බැංකුවෙත් වෙන සල්ලි නැහැ, පොලියක් එන්නෙත් නැහැ. දැන් තියෙන ටික වැය වෙනවා. සුව පහසුව ජීවත් වෙන්න පුළුවන්. ලයිට් වලට, විදුලියට, කැම්පීම් වලට නිදා ගන්න හැම එකටම ආය කරනවානේ. හොඳයි ගිනුම හිස් වුණොත් ඊට පස්සේ හෝටලේ කන්න දෙයිද? නැත්නම් පහුදාට එළියට විසි කරනවා. පාරට දානවා. ඒ වගේ දිව්‍ය ලෝකේ කියලා කියන්නේ කරගත්ත පින් ටික ඉවර කර ගැනීමක් නේද? බබලෝ කියන්නේ හදාගත්ත ධානය ඉවර කර ගැනීමක්. එදිරින් එහාට හින්න බෑ නේද? අපායේ පැත්තට නම් ඒක හොඳයි. මොකද පව් ඉවරලා එන්නවත් පුළුවන්. එහෙනම් දේවදත්තටත් ගැලවීමක් තියෙන්නේ.
ඒකනේ වෙනත් ආගම් වල තියෙන සදාකාලික නිරය කියන එක අමානුෂිකයි කියලා මම කියන්නේ. ඇයි? මේ මිනිස්සු ජීවත් වෙනකොට 25ක් මේ හොඳ දේවල් කරනවා 75ක් නරක දේ කරනවා. උදාහරණයක් වශයෙන් 75ට දඬුවමනේ නිරය කියන්නේ. ඒක 125. ඒකට හම්බ වෙන්නේ නැද්ද ආපහු? 100%ක්ම වැරදි කරන්නේ නැහැ නේ කවුරුත්. නමුත් බුදුදහමේ 75න් අපාය වින්දනම් 125 විඳින්න ආපහු මෙහාට එන්න පුළුවන් ආයේ. එඳ සසරෙන් ගැලවීමක් තියෙනවානේ කොතන ගියත් බුදුදහමේ. සදාකාලිකව ගැලවීමක් නැහැ. ඒක විස්තර කරන්න ඉතින් කාලේ තරම් ලැබෙන්නේ නැහැ මට. මෙන්න මේ නිසා මේ මම පැහැදිලි කළේ මොකද්ද කියලා බලන්න. සංසාරය කියලා කියන්නේ ඔන්නෝම අපි හදාගන්න එකක්. දැන් මේ කය අතහැරෙනකොට අර ආධ්‍යාත්මික ආයතන 6 නැත්නම් අටලොස් ධාතුව නැත්නම් පරලොවක් නැහැ. අටලොස් ධාතුව කියලා කියන්නේ සිහිනෙන් පෙනෙන රූපයයි, ඇසයි, ඒක හඳුනන හිතයි. ශබ්දයයි, කනයි, ඒ ටික. ප්‍රසාද 6, ගෝචර රූප 6, මානසිකාර 6ට අටලොස් ධාතුව කියලා කියනවා. අටලොස් ධාතුව ශූන්‍ය වුණ දවසට තමයි සසර ගමනක් නතර වෙන්නේ. තියනවා නම් යන්න වෙනවා. තිබුණොත් නින්ද ගියාට මෙහි ලෝකේ නැතුවට එහි තියනවා වගේ පරලොව යනකොට මේක තියනවා නම් එයාට තියනවා සසර. දැන් ඔබ අසා නැද්ද රහතන් වහන්සේලාට එමෙ හිණ පේන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අටලොස් ධාතුව ශූන්‍ය වෙලා කියන එක නේද? මෙතනින් එහා පැත්තට යන්න සසරක් නැත්තේ අර ආධ්‍යාත්මික ආයතන මමත්වයෙන් ශූන්‍ය වෙලා කියන එක නේද? මේක අපි හදන්න ඕන නේද තේරුම් අරගෙන. භාවනාව යන මේක හදන එක බව තේරුම් ගන්න. වරද්ද ගන්න එක පමාව, හදන එක භාවනාව. ඉස්සර තිබුණේ 70 ගණන් වල කවි පදයක්. කවි පදේ හරි කවි හරි කියලා හරි හොඳයි කියන්නේ මම. අපට ඇති සැපේ සසරින් මිදීමය. ඒ කාලේ පුපිට්ටන් වල තිබිච්ච පූජාවලට එහෙම ගියා නම් සමහර විට ඔක මතක ඇති. ඒ සසරෙන් මිදෙන්න අපාගත සත්‍යයට බෑ, දෙවියන්ට බෑ, බ්‍රහ්මයින්ට බෑ, මිනිස්සුන්ගෙන් බහුතරයකට බෑ. බුද්ධෝත්පාදයක සදහම් හමුුණ පුද්ගලයෝ අනුගමනය කළොත් පමණක්. එතෙන්ට ඇවිදින් මේක අතහැරියොත් ඔබ මොකද කරන්නේ? ඒකනම් නාදිගච්ඡanti මේ ෂණය. ඒකනේ ෂණය කියන්නේ ඒකට වැඩේ කරන්න පුළුවන් වෙලාව. ඒ ගැන සැලකිලිමත් නැත්නම් ඔබ ආයෙත් සසර රවුමට අහු වෙනවා. මේ පිළිබඳව පැයකට විස්තරය මේ කලේ. පැය දෙකකට ගත්තත් තව විස්තර කරනවා. පැය හතරකට ගත්තත් තව විස්තර කරනවා. විස්තර කරන්න පුළුවන් ඕන තරම්. ඔබේ අවබෝධය බවට පත් වෙන්න. දැන් ඔය කොතන ගත්තත් ආත්මය කියන්නේ ජීවිතේට නෙවෙයි. පවේදී පව ආත්ම කොට අරන් තියෙන්නේ. පිනේදී පින ආත්ම කොට අරන් තියෙන්නේ. ධානයේදී ධාන ආත්ම කොට අරගෙන. එහෙනම් පව නිට්ටයයි සුඛයි ආත්මයි, පින නිට්ටයයි සුඛයි ආත්මයි, ධානයේ නිත්සුඛයි ආත්මයි, නිත්සුඛ ආත්ම සත්‍යයට සසර සුඛ හදාදී සසර ගමන. බුදුහාමුදුරුවෝ මෙහාට ඇවිදින් අනිත් දුක්ඛනත් වශයෙන් බලලා මෙදෙන්න කියලා වදාලා. හැබැයි අපේ බෞද්ධයෝ පවේ පිනේ ධානයේ අනිත් දුක්ඛනාත්මයක් දන්නේ නැහැ. කෙස්වල ලොම්වල නියවල දත්වල අනිත්‍ය තමයි බලන්න පුරුදු වෙලා තියෙන්නේ. එහෙනම් කොහොමද මිදීමක්? ත්‍රිපිටකේ නෑ කවදාවත් කෙස්වල අනිත්‍ය බලන්න කියලා. ලොම්වල අනිත්‍ය බලන්න කියලා. උන්වහන්සේ අදාළ දෙන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලන්න කියලානේ. පංච උපාදානස්කන්ධෙන් පිට අනිත්‍යයක් බලන්න කියලා නෑ. බාහිර ලෝකේ තියෙන කෙස්සරි අඹහරි ගස්සරි පංච උපාදානස්කන්ධයයි තියෙනවාද? මුලාව බුදුදහම. බුදුදහම තුළ මුලා වීම. තම තමන් හිතන විදිහට මේ අර්ථ ගන්න එක. ඉතින් ඔන්න මම ඔබට සසර පිළිබඳ විස්තර කළා. ගැලවීම පිළිබඳ විස්තර කරේ නැහැ. ඉතින් ඊළඟ ධර්ම දේශනාවල දිගටම තියේවි. සසරින් ගැලවීම සුදුසුයි. අලං වායමිතුන් තත්ත. ඒ සඳහා තමන් ක්‍රමේ හොයාගන්න මිනිසත් බව ලැබ අර කන බොන අඳින පළඳින ගෙවල් දොරවල් හදාගන්න රැකියා කරන මේ සියල්ල කරගන්න වෙනවා ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන්න ඕන බැවින්. ඒව තහනම් හෝ වැරදි කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඒව කරන්න ගිහින් අර අපායන තැනට කාරණා පව් කළොත් ඒකට විපාක විඳින්න හින්දා තමයි පවෙන් ඒක රැස් කරන්න එපයි කියලා කියන්නේ. ඒ ජීවිතේමයි නමුත් ඒක තේරුම් නොගත්තොත් විඳින සුවයට කියන්නේ ලෞකික සැප 16න් එකයි. සැප නැත්තේ නෑ තියෙනවා.
නමුත් තේරුම් ගත්තොත් ලෞකික සැප 16න් එක වෙනකොට 16න් 15ක් තරම් විශාල සුවයක් හම්බ වෙනවා. ඒකට ලෝකෝත්තර සුව කියලා කියනවා. ඒ සසර යන්න තියෙන පාර ඉවර කරන්න වෙනවා. දැන් සසර යන්න හම්බ වුණේ මොකකින්ද? කර්ම රැස් කරලා. පාප කර්ම රැස් කරලා, පුණ්‍ය කර්ම රැස් කරලා, ධාන කර්ම රැස් කරලා. කර්ම රැස් කරලා සසර ඇවිදින්න තමයි පුළුවන්. බුදුහාමුදුරුවෝ සසර දුකින් මිදෙන්නට කර්මක්ෂය කිරීමේ කර්මය කියලා එකක් දේශනා කළා. ඒක හොයලා ඉගෙනගෙන අනුගමනය කරන්න. මීට වඩා ඔබට කාලය දෙන්න බෑ. අදාළ කරුණු තේරුම් ගනිමින් ධම්මැස පාදාගෙන ඔබට අදාළ අනුගමන ප්‍රතිපදාවට පත් වෙන්න අවශ්‍ය ප්‍රඥාව වැඩි දියුණු කර ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිස් වේවා හේතු වාසනා වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාවේ සදාපර දායකත්වය මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයෙන් දරනු ලබන්නේ අභවප්‍රාප්ත වෛද්‍ය සිසිර වික්‍රමාරච්චි මැතිතුමාගේ ආදරණීය භාර්යාව හේමා වක්කුමුර මහත්මිය, දිලී වික්‍රමාරච්චි දියණිය, දිනුෂ වික්‍රමාරච්චි පුතණුවන් විසිනි අරමුණු අතර මීට වසර 5කට පෙර මැයි මාස 3 වන දින අභවප්‍රාප්ත වූ කෑගල්ල ගම්පහ සිද්ධායුර්වේද බෙහෙත් ශාලාවේ සහ හේම්සි ගෲප් ව්‍යාපාරයේ අධිපතිව සිටි වෛද්‍ය සිසිර වික්‍රමාරච්චි මැතිතුමා සිහිපත් කර උපහාර දැක්වීම පිණිසත් අවශ්‍ය නම් පින් පැමිණීම පිණිස මෙම උතුම් ධර්ම දේශනාව සිදු කරන ලබන අතර එතුමාටත් ඩී.ආර්. වක්කුමුර මෑණියන්ටත් ඩී.එම්. වක්කුමුර පියාණන්ටත් ධර්මරත්න වික්‍රමාරච්චි මහත්මයා සහ අතුල වක්කුමුර මහතා ඇතුළු පවුලේ මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් උපහාරයක් වේවා. උතුම් ධර්මාදානයන් ජනතන්වා පුණ්‍ය කුසල් අවශ්‍ය නම් අනුමෝදන් වී ඒ ජීවිත සුවපත්ව මතුපිතනා භාවයකදී නිවන් මඟ හෙළි කර ගන්නට ලැබේවා. රටවැසි සැමට ඇතිවිප්ති වෙන්නා වූ කරදර උපද්දවන මිදී සහනදායී පරිසරයක් උදා වේ පිණිසත් මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කුසලයේ හේතු වේවා. ගරුණීය ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිස මේ පුණ්‍ය කුසල් හේතු ආසනා වේවායි ප්‍රාර්ථනා කරමු. රටේ ඇතිවිති වෙන තත්ත්වයකුත් තියෙනවා. තනියෙන් ගොඩ එන්නත් බෑ. සියලු දෙනා එකතු වෙලා ගොඩ එන්න බැරිකමකුත් නැහැ. අවංක වෙන්න ඕන. ආගමික වෙන්න ඕන. ආගමික වෙන්න ඕන කියන්නේ මේ මල්වට්ටියක් අරන් පන්සල් යන්න ඕන කියන එක නෙවෙයි. ආගමික වෙනවා කියලා කියන්නේ ලෝභ දේශ මොහයන්ගෙන් ඉවත් වෙනවා කියන එක. හොරමරකම් තක්කඩිකම් වලින් හැමෝම ඉවත් වෙන්න ඕන. එතකොට තමයි රටක් ගොඩ ගන්න පුළුවන් වෙන්නේ. මූලිදායකත්වයේ දරා ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම දාණයෙන් ධර්ම ශ්‍රවණයෙන් යනිත වන්නා වූ ආනිසංසයන් මත පිහිටා පරලසපත් ඥාති වර්ගය සියලු දෙනා උපහාරයට ලක් කරන්න. උපහාරයට ලක් කිරීම කරන්න ඕන දෙයක්. ඔබ වෙනුවෙන් කළ මෙහෙයට පින් බලාපොරොත්තු තැනක වෙසේ නම් පින් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කරගනිත්වා. එතනින් චුත වී මතු උපදිනා භව එක මිනිසත් බව ලබා මුලදීම ජීවිතේ බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවන ලැබීමේ සංසාරය ගැන තේරුම් ගන්නට ලැබීම තුළින් සසර ඇවිදින එක වෙනුවට සසරෙන් මිදෙන මඟ හෙළි කර ගන්නට අවශ්‍ය ප්‍රඥාව සවිවර කර ගන්නට ඒ තුළින් නිවන් මඟ හෙළි කර ගන්නට හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා වූ ඔබටත් ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටත් මෙම කරුණ අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සහ චිර ජීවනයේ පිණිස හේතු වේවා. යන්නේන ගමන් බිමන් රැකියාදී කටයුතු යහපත් අනාගත බලාපොරොත්තු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. පවතින රෝග පීඩාවක් ඇත්නම් දුර වේවා. පාප මිත්‍ර ආදී සේවනයන්ගෙන් වෙන් වේවා. බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලැබේවා. මේ සඳහා ත්‍රිලක්ෂණයන් වැනි දහම් කරුණක ගැඹුර ත්‍රිවිධ විතර්ක ප්‍රහාණය වැනි ප්‍රායෝගික ක්‍රියාකාරකමක අවශ්‍යතාවයේ තේරුම් ගන්නට ලැබීම තුළින් සහ අනුගමනය කිරීම තුළින් ඔබ හැම දෙනාටමත් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සෝයම් සැනසෙන්නට හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දෙනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං